ඒක ලිව් මීටින් දුන්නහමද සේව් වෙන්න තැනක් පෙන්වන්නේ. ඒ සද්දෙමත් ලස්සනනේ. WhatsApp මේ වෙබ් එක නේද? ඔව්. WhatsApp එකේ නාම ඒක ලස්සනයි නේ සද්ද. මේක සෙව් ඔටෝ සෙව් වෙයිද? ඉන් මීටින් දුන්නාම. ඕ ඒක ඒක ගැන හිතන්න එපා. තාම හෙන ඔඩියෝ ගිහින්. පහක් ඉන්න දැන් නෑ. පටන් ගමු. පටන් ගමු. මේ අද ඩයිනමික්ස් කැල්ල නේද කරන්නේ? නෑ ඉන්ට්‍රොඩක්ෂන් ටෙක්නික්ස් එක ඉවර කරමුද? ආ ඊට බා. පස්සේ මේ ෆ්‍රික්ෂන් පටන් ගමු. වෙලාව තිබ්බොත් නැත්නම් ඩයිනමික්ස් පටන් ගන්න පුළුවන්. අපි ඉදා මේ රේඛීය චලිතය ඉවර කරේ. රේඛීය චලිතය අවස්ථා තුනක් බැලුවනේ අපි. නිශ්චලතාවය තියෙන කොටයි ඒකාකාර ප්‍රවේගයෙන් යන කොටයි ඒකාකාර ත්වරණයෙන් යන කොටයි මේ මාතෘකාව තුන යටතේ බැලුවා අපි චලිතය කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ චලිත සමීකරණ චලිත ප්‍රස්ථාර වලින් සමීකරණ හදාගන්න විදිහ බැලුවා. මධ්‍යම ප්‍රවේගය අරගන්න. ඊට පස්සේ කාලේ බිඳුවට යවලා එක එක අවස්ථාවේදී ප්‍රවේගයේ ත්වරණය හොයන විදිහ බැලුවා. ඉන්ස්ටන්ටේනියස් වැලියු එක කියලා. instantaneous velocity, instantaneous acceleration. එක අවස්ථාවේදී ප්‍රවේගයයි ත්වරණය හොයන විදිහ බැලුවා. ඒකම තමයි dv බෙදීම dt, dx බෙදීම dt කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ අවකලනය. ඊට පස්සේ අපි ඒ වලින් රේඛීය චලන සමීකරණ හදාගන්න විදිහ බැලුවා. xt = x naught ධන vt. අපිට පුරුදු සමීකරණමයි අර විස්ථාපනයේ දෙකට වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මුල් අවස්ථාවේ පසු අවස්ථාවේ විස්ථාපනයේ ඍණ පෙර අවස්ථාවේ විස්ථාපනය කියන එක වෙන් කරලා තියෙන්නේ. මේ විදිහටම vt සමානයි v0 ධන at. ඒකත් අපිට පුරුදු සමීකරණයක්මයි. ඊට පස්සේ මේ සමීකරණ දෙකම ඇතුලෙන් තව සමීකරණයක් හදාගත්තා විස්ථාපනයේට. ඒකත් අර s සමානයි ut ධන භාගයයි at වර්ගයේ මේ සමීකරණය වගේ සමීකරණයක්. අපිට මතක සමීකරණයම තමයි. ඊට පස්සේ අපි කතා කරා බැලස්ටික් මෝෂන් ප්‍රක්ෂිප්ත වලදීත් අපිට අර මේ සමීකරණයෙන්ම හදාගන්න පුළුවන් s සමානයි ut ධන භාගයේ at වර්ගයේ සමීකරණයම හදාගන්න පුළුවන් y සමානයි y0 ධන v0 t තවට ඍණ භාගයේ gt වර්ගයේ වස්තුවට ඉහළට
ගුරුත්වාකර්ෂණ මන්දනය යටතේ ප්‍රක්ෂිත කරපුවාම සිරස් උසට ප්‍රකාශනයක් හදාගත්තේ y ඇසුරේ y උස ඇසුරේ. y උසට ප්‍රකාශනයක් ගත්තේ ගුරුත්වාකර්ෂණ ත්වරණයට යටතේ ඇදී. ඒ කියන්නේ ප්‍රක්ෂිප්ත චලිතයකදී. ඊට පස්සේ අපිට එදා එතනින් ඉවර වුණා. අද පටන් ගමු rotational kinematics. වෘත්ත ජාලයේ සමීකරණ. වෘත්ත ජාල සමීකරණදී අපි සලකා බලන්නේ වෘත්තයක් මත සිදුවන චලිතය වගේ. ඒ කියන්නේ මොකක් හරි කේන්ද්‍රයක් ඇසුරු කරගෙන මේ වගේ කේන්ද්‍රයක් ඇසුරු කරගෙන ඒ කේන්ද්‍රය වටා වෘත්තාකාර වන චලිතයක් ගැන අපි සලකා බලන්නේ. එතන අපිට මුලින්ම කතා කරන්න ඕන සරල රේඛීය විස්ථාපනය වගේ කෝණික විස්ථාපනය ගැන. ඒක අපි කේන්ද්‍රයක් ඇසුරු කරගෙන චලනය වෙනවා කියලා සලකන වෘත්තයේ පරිධි දිගේ වෙන විස්ථාපනය අපිට කියන්න පුළුවන් කෝණික විස්ථාපනය කියලා. angular displacement. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමු බෝලයක් සරල වෘත්තයක් මත චලිත වෙනවා මේ වගේ කේන්ද්‍රයක් ඇසුරු කරගෙන. එතකොට මේ වගේ තැනකදී බෝලේ චලිත වෙන වෘත්තයේ දිගේ චලිත වෙන පටන් ගත්තොත් කාලයේ බිඳුව අවස්ථාවේදී මේ වගේ පිහිටීමකින්ද ඊට පස්සේ මේ වගේ පිහිටීමකට චලනය වෙනවා කාලය t සමානයි t වෙද්දී. එතකොට ඒ වෘත්තයේ පරිධි දිගේ x දුරක් චලනය වෙනවා කියලා හිතමු. ඒකට කියනවා x0 කියන angular displacement කෝණික විස්ථාපනය කියලා. ඒ කේන්ද්‍රය ඇසුරු කරගෙන වෘත්තයේ පරිධිය දිගේ වෙන කෝණික විස්ථාපනය x කියලා සලකනවා. එතකොට අපිට ඒ x දුර ලියන්න පුළුවන් ඒ වෘත්ත ඡාපයේ මගේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. මේ කෝණය හා වෘත්තයේ පරිධිය ඇසුරු කරගෙන අපිට ලියන්න පුළුවන් t සමානයි x බෙදීම r කියන. ඒක ගන්න අපි ඒලල කලින් දන්නා වෘත්තය මත ඡාප දිග හොයන්න පුළුවන් x සමානයි r θ සමීකරණය. ඒකෙන් θ උක්ත කරපුවාම x සමානයි r θ සමීකරණයෙන් අපිට ගන්න පුළුවන් θ උක්ත කරලා θ කෝණයට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේ වෘත්ත ඡාප දිග බෙදීම r මගින් θ සමානයි x බෙදීම r කියලා. එතනදී අපි හදාගත්තේ θ ඒ චලනය වෙච්ච ඡාප දුරින් කේන්ද්‍රය මත ආපාතනය වෙච්ච කෝණය. කේන්ද්‍ර ඇසුරු කරගෙන කොච්චර කෝණයක් හදනවද කියන එක ගන්න පුළුවන්. ඡාප දෙක බෙදීම r
x බෙදීම r වලින් ඊට සමානයි x බෙදීම r කියලා. එතකොට සාමාන්‍ය ජාපතික අරෙන් කෙලින්ම බෙදපුවම එන්නේ රේඩියන් වලින්. අපිට එතකොට තීටා රේඩියන් පරිවර්තනය වෙන විදිහ අපිට මේ විදිහට මතක් කරගන්න පුළුවන්. 2.5 රේඩියන් සමාන වෙනවා අංශක 360කට. 25 රේඩියන් සමාන වෙන්නේ අංශක 360කට. එතකොට 25 වලින් 300ට බෙදපුවම රේඩියන් එකක් නෑ. 25 වලින් මට මේ මෙතන වැරදිලා තියෙනවා. මෙතන 5 එන්න 5 රේඩියන් 5 කොච්චරද කියලා බලා ගන්න. මෙතන දෙකෙන් බෙදන්නේ 360ට. එතකොට රේඩියන් 5 සමානයි 180ක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ විදිහට කෙලින්ම චාපතික අරෙන් බෙදපුවම රේඩියන් වලින් එන්නේ තීටා කෝණය. එතකොට රේඩියන් 5 ප්‍රමාණයක් අංශක 180ක් කියන සම්බන්ධයෙන් අපිට මේ රේඩියන් එක අංශක හරි රේඩියන් වලින් අංශක වලට හරව ගන්න පුළුවන්. එතකොට ඒ කතා කරේ කෝණික විස්ථාපනය. කේන්ද්‍රයක් හැසිරෙන පරිධියක් දිගේ සිදුවන කෝණික විස්ථාපනය. ඊට පස්සේ ඒ කෝණික විස්ථාපනය ඇසුරින් අපිට කෝණික ප්‍රවේගය හොයාගන්න පුළුවන්. එක කාලයක් තුලදී වෙච්ච කෝණික විස්ථාපනය කියලා. මෙතන තියෙනවා if the ball rotates through an angle delta t in time delta t we can write the average angular speed මධ්‍යන කෝණික ප්‍රවේගය අපිට ගන්න පුළුවන් ඩෙල්ටා t බෙදීම t වලින්. sorry ඩෙල්ටා t මට වැරදුනා මෙතන. මෙතන කෝණික විස්ථාපනය කියන්නේ තීටට. x කියන්නේ චාපතිකනේ. මට වැරදුනා මෙතන තීට කියන්නේ කෝණික විස්ථාපනය. තීට තමයි කෝණික විස්ථාපනය. x බෙදීම චාපතික බෙදීම ආරෙන් තමයි කෝණික විස්ථාපනය හොයාගන්නේ. එතකොට කෝණික විස්ථාපනයම තමයි රේඩියන් වලින් එන්නේ මුලින්ම. චාපතික බෙදීම ආරෙන්. එතකොට කෝණික ප්‍රවේගය හොයන කෝණික විස්ථාපනය ඒ කෝණික විස්ථාපනයේ සිදුවෙච්ච කාලයෙන් බෙදලා තමයි කෝණික ප්‍රවේගය හොයාගන්නේ. එතකොට ඒ කෙලින්ම තීටා බෙදීම t වලින් එන්නේ මධ්‍යන කෝණික ප්‍රවේගය. ඒ කියන්නේ අපි අර විදිහට ප්‍රස්ථාරික මේ වගේ ලක්ෂ දෙක අනුක්‍රමණය ගත්තාම එන්නේ මධ්‍යන ප්‍රවේගයනේ. ඒ විදිහට මේ ඩෙල්ටා තීටා කාල වෙනස ඩෙල්ටා තීටා කෝණික විස්ථාපනය මේ ඩෙල්ටා තීටා කාලයෙන් බෙදපුවහම මධ්‍යන කෝණික ප්‍රවේගයක් එන්නේ. ඔමේගා ඇවරේජ් මධ්‍යන කෝණික ප්‍රවේගය තමයි මුලින්ම එන්නේ ඩෙල්ටා තීටා බෙදීමෙන් තීටා t වලින් කාලයෙන් බෙදපුවහම. එතකොට චාප දුර බෙදීම අරෙන් එනවා තීටා කියලා කෝණික විස්ථාපනය එනවා. කෝණික විස්ථාපනය කාලයෙන් බෙදපුවහම කෝණික ප්‍රවේගය එනවා. එතකොට එන්නේ මධ්‍යන කෝණික ප්‍රවේගය. අපිට මධ්‍යන කෝණික ප්‍රවේගයේ සීමාව හොයන්න පුළුවන් කාලයේ බිඳුවට යද්දී මෙතන ඩෙල්ටා t කාලයේ බිඳුවට යද්දී
ඒ අවස්ථාවේදී කෝණික ප්‍රවේගය හොයන්න පුළුවන්. මධ්‍යනික කෝණික ප්‍රවේගය නැතුව ඒ සලකා බලන ලක්ෂයකදී කෝණික ප්‍රවේගය හොයන්න පුළුවන් instantaneous angular velocity කියලා. මේ මොහොතේ කෝණික ප්‍රවේගය හොයන්න පුළුවන් කාලය බිඳුවට යවපුවම. ඒක අපිට එනවා dt dt ට බෙදීම dt. ඒක අර ඩෙල්ටා t ට මේ වගේ නෙමෙයි. මේ ඉන්නේ මධ්‍යන අගයක්. ඒ චලිතය පුරාවටම සිද්ධ වෙච්ච මධ්‍යන අගයක්. මේ ඔමේගා ඇවරේජ් එකකින් එන්නේ. මොකක් හරි ලක්ෂයකදී හොයන්න වෙන්නේ මේ විදිහට dt ට බෙදීම dt. අපිට මේක ලියන්න පුළුවන් θ ඩොට් කියලා. මේ පළවෙනි අවකලන සංගුණය කියන එක තිතකින් පෙන්වන්නේ dt ට බෙදීම dt. කාලය විසින් පළවෙනි අවකලන සංගුණය තමයි මේ එක තිතකින් පෙන්වන්නේ. ඒතොර කෝණික විස්ථාපනයේ θ ඒ අවස්ථාවේදී මේ මොහොතේ කෝණික ප්‍රවේගය dt ට බෙදීම dt. θ ඩොට් වලින් අපිට ගන්න පුළුවන්. එතකොට අපිට චාපදික ඇසුරින් අර ඇසුරින් චාපදික හොයන සමීකරණයෙන්ම හදාගන්න පුළුවන් චලිත සමීකරණය. x සමානයි rt ට සමීකරණය. අපි රේඛීය චලිතයද ගත්තා නේද? v සමානයි dx විදීම dt කියලා. ඒ එක් මොහොතකදී ප්‍රවේගය ගන්න ගත්තනේ. දැන් වෘත්ත චලිතයේදී මේ විදිහේ වෘත්තයේ දිගේ ඒ මොකක් හරි අංශව චලනය වෙද්දී වෘත්තේ පරිධිය දිගේ අපිට මේ කුඩා කොටසක හිතන්න පුළුවන් රේඛීය චලිතය වෙනවා කියලා. එතකොට මේ වගේ කෝණික ප්‍රවේගයකින් චලිත ඕමේගා කෝණික ප්‍රවේගයකින් චලිතය වෙද්දී රේඛීය ප්‍රවේගය අපිට ගන්න පුළුවන් ඒ කුඩා චාපදික dx විදීම dt කියන එක. ඒක මොහොතකදී රේඛීය ප්‍රවේගය ගන්න පුළුවන් v සමානයි dx විදීම dt වලින්. එතනදී dt උක්ත කරපුවාම dx විදීම dv කියලා එනවා. එතකොට යා ඒ අවකලනේ dt පදය උක්ත කරපුවාම dx විතරයි දකුණු පැත්තේ ඉතුරු වෙන්නේ. x වෙනුවට අපිට x සමානයි rt එකේ rt පදේ දාන්න පුළුවන්. එතකොට r නීතයක් ඉන්න මේ අවකලනයකින් එළියට ගන්න පුළුවන් නීතයක් විදිහට r බෙදීම v. එතකොට dt කාල වෙනසට අපිට සමීකරණයක් ගන්න පුළුවන් r බෙදීම කාල වෙනස මේ විදිහට එනවා r බෙදීම v වතාවක් dt ට කියලා. එතකොට ආපහු dt ට බෙදීම d අපි දන්නවා දැන් කලින් කතා කරන්නේ මේක එනවා එක් මොහොතක කෝණික ප්‍රවේගය එනවා dt ට බෙදීම dt වලින්. මෙතනදී අපිට මේ සමීකරණ ආදේශ කරලා ගන්න පුළුවන් ඔමේගා සමානයි මේ විදිහට ආදේශ කරලා ගන්න පුළුවන් ඔමේගා සමානයි v බෙදීම r කියලා. ඔමේගා වලට සමීකරණ ගන්න පුළුවන් රේඛීය ප්‍රවේගය ඇසුරින්. මේ අවස්ථාවේදී අංශයේ රේඛීය ප්‍රවේගයයි කෝණික ප්‍රවේගය අතර සමීකරණයක් ගන්න පුළුවන් අර ඇසුරින්. ඔමේගා සමානයි v බෙදීම r කියලා. ඒක ගන්න රේඛීය ප්‍රවේගයේ dx විදීම dt කියන එකෙන් dt උක්ත කරලා dx වලට ආදේශ කරනවා x සමානයි rt වල rt පදේ. එතකොට r එළියට ගත්තාම dt ට විතරයි එකතු වෙන්නේ. ඉතුරු වෙන්නේ. කියන්නේ x ඔමේගා නැතුව rt ට නැතුව t ට කාල වෙනස බෙදීම t ට කෝණික වෙනස බෙදීම dt කාල වෙනස.
ඒක අපිට ඔමේගා කියලා අපි කලින් කතා කරා. එතකොට ඒ ඔමේගා ආදේශ කරපුවාම ඔමේගා සමානයි v බෙදීම r කියලා ගන්න පුළුවන්. ඒකම තමයි අපි කියන්නේ v සමානයි r ඔමේගා කියලා. ඒ සමීකරණය හදාගෙන ඉතින් අපි දැන් බැලුවේ. එතකොට ඒ විදිහට අපිට මේ සමීකරණය හදාගන්න පුළුවන්. ඒ කෝණික ප්‍රවේගයේ අවස්ථාව ඔමේගා හැන්න පුළුවන්. එතකොට v බෙදීම r වලින් ඊට පස්සේ angular acceleration කෝණික ත්වරණය අපි ඇල්ෆා කියලා කතා කරා මතකද ඒ කාලේ. එතකොට කෝණික ත්වරණය අපිට ගන්න පුළුවන් කෝණික ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා. ඒක කාලයකදී සිදුවෙච්ච කෝණික විස්ථාපනය කියලා ගන්න පුළුවන්. change in angular velocity per unit time. ඒක කාලයකදී සිදුවෙච්ච කෝණික විස්ථාපනය වෙනස කියලා ගන්න පුළුවන්. කෝණික ප්‍රවේගයේ වෙනස කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්ෆා බෙදීම d ඔමේගා බෙදීම dt. d ඔමේගා කියන්නේ dt ට කාලයේ සිදුවෙච්ච කෝණික ප්‍රවේග වෙනස ඇල්ෆා කියලා ගන්න පුළුවන්. එතනදී අපිට ඔමේගාට ආදේශ කරන්න පුළුවන් අපි කලින් ගත්ත සමීකරණේ v බෙදීම r. ඒ විදිහට v බෙදීම r ආදේශ කරපුවාම ඔමේගා වෙනුවට එතනදී r නියතයක් හින්දා ඒ චලනයේ නිවෘත්තිය අර නියතයක් හින්දා එකට r විදිහට එළියට ගන්න පුළුවන්. ඒ විදිහට එකට r විදිහට එළියට ගත්තාම ඇල්ෆා සමානයි එකට r වතාව dv බෙදීම dt. ඒ කියන්නේ රේඛීය කෝණ ඇල්ෆා සමානයි එකට r වතාව dv බෙදීම dt කියන්නේ රේඛීය ත්වරණය. ඒ කියන්නේ ඒ කියලා අපි ත්වරණය කතා කරන්නේ කලින් රේඛීය චලිතයේදී. ඇල්ෆා සමානයි එකට r වතාව dv බෙදීම dt කියන්නේ ඒ රේඛීය ත්වරණය. ඒ කියන්නේ වෘත්තය මත ඇල්ෆා කෝණික ත්වරණයකින් චලිතය වෙද්දී එක් මොහොතකදී මේ වගේ පොඩි කාල පරාන්තරයකදී අපිට රේඛීය චලිතය වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඇල්ෆා මේ රේඛීය ත්වරණයකින් චලිතය වෙනවා කියලා හිතන්න පුළුවන්. එතකොට ඒ රේඛීය ත්වරණයයි අර ඇසුරෙන් තමයි මේ සමීකරණ හදාගන්නේ. ඇල්ෆා සමානයි එකට r වතාව a. කියන්නේ ඒක පටන් ගත්තේ මේ විදිහට. ඇල්ෆා සමානයි d ඔමේගා බෙදීම dt වලින් ඔමේගාට ආදේශ කරා v සමානයි r ඔමේගා කියන්නේ v බෙදීම r පදය ආදේශ කරපුවම එකට r නියතයකින් එළියට ගන්න පුළුවන්. එතකොට dv බෙදීම dt ඉතුරු වුණාම ඒකට ආදේශ කරන්න පුළුවන් රේඛීය ත්වරණය a කියන එක. ඊට තමයි අපිට පුරුදු a සමානයි r alpha සමීකරණය එන්නේ. මේ තේ ඉතුරු කරලා මේ r පදේ මෙහා පැත්තට ගුණිතයක් විදිහට යවන්න පුළුවන්. එතකොට a සමානයි r alpha අපිට පුරුදු සමීකරණය එනවා. එතකොට එතනදී කතා කරේ අපි වෘත්තජාලයේදී කෝණික විස්ථාපනයේ θ කෝණික ප්‍රවේගය ඔමේගා. එතකොට කෝණික ප්‍රවේගයේ මධ්‍යන කෝණික ප්‍රවේගය ගන්න පුළුවන් කාල ප්‍රාන්තරයකදී සිදුවෙච්ච කෝණික වෙනස.
ඒ කාල ප්‍රාන්තරයේ බිඳුවට යවලා අපිට සීමාව හොයලා ගන්න පුළුවන්. එක් මොහොතකදී කෝණික ප්‍රවේගය ගන්න පුළුවන්. ඔමේගා dt ට බෙදීම dt t ට ඩොට් කියලා අපිට ගන්න පුළුවන්. අපි එතකොට ඒ කෝණික ප්‍රවේගයටම සමීකරණයක් හදාගත්ත රේඛීය ප්‍රවේගය ඇසුරින් අරයත් අරගෙන ඔමේගා සමානයි v බෙදීම r කියලා. v සමානයි r ඔමේගා කියලා අපිට මතකත් මේ සමීකරණය තමයි. එතකොට අපිට කෝණික ත්වරණයටත් මේ විදිහට ප්‍රකාශනයක් හදාගත්ත d ඔමේගා බෙදීම dt වලින්. ඔමේගාට මේ සමීකරණය ආදේශ කරපුවහම අපි සමානයි එකයට හරවතාවක් ඒ කියලා dv බෙදීම dt කියන්නේ රේඛීය ත්වරණයනේ. ඒ සමානයි r alpha සමීකරණය. ඊට පස්සේ අපිට එක්සාම්පල් ගණන් දෙකක් තියෙනවා ලෙක්චර් එකේ. ඉතින් ගණන් අපි ලෙක්චර් නෝට් එක බලමු. පළවෙනි ගණන් තියෙන්නේ the radius of the earth is පෘථිවි අරේ දීලා තියෙනවා කිලෝමීටර් 6400ක් කියලා. පැය 24 කාලයක් ගන්නවලු එක වටයක් rotate one on its axis. ඒ කියන්නේ එක වටයක් කරගෙන පැය 24 කාලයක් ගන්නවලු. එතකොට පෘථිවිය මත කෝණික ප්‍රවේගය හොයන්න කියලා කියනවා. අරේ දීලා තියෙනවා කාලේ ප්‍රාන්තරය දීලා තියෙනවා. එතකොට අපිට කෝණික ප්‍රවේගය හොයන්න කියලා දීලා තියෙනවා. ඒක මම මෙහෙම කියන්නේ නැන්න. එතකොට අපිට අරේයි කාල ප්‍රාන්තරයයි දීලා තියෙද්දි කෝණික ප්‍රවේගය හොයන්න කියලා කියන්නේ. එතකොට මුලින්ම ගන්නේ ඔමේගා සමානයි v විදී මාර් සමීකරණය. ඒ කියන්නේ රේඛීය ප්‍රවේගය අනුබද්ධයෙන් සමීකරණය අපි මුලින්ම අරගන්නේ. ඔමේගා සමානයි v විදී මාර් ගත්තාම v සමානයි අරගෙන ඒකට v වලට අපිට ආදේශ කරන්න පුළුවන් රේඛීය ප්‍රවේගය සමීකරණ වලින්. v සමානයි dx විදීම dt v කියන්නේ රේඛීය ප්‍රවේගය. ඩෙල්ටා x කියන්නේ ඒ ඩෙල්ටා t කාලයක් ඇතුළත සිදුවිච්ච පරිධිය මත සිදුවිච්ච පරිධිය දිගේ සිදුවිච්ච විස්ථාපනය ඩෙල්ටා x රේඛීය ප්‍රවේගය තිර ගන්න පුළුවන්. ඒ x සලකන මොහොතකදී ඩෙල්ටා x බෙදීම ඩෙල්ටා t කියලා රේඛීය ප්‍රවේගය ගන්න පුළුවන්. එතකොට ඒ වෘත්තයේ දිගෙම ගත්තොත් 2πr පරිධිය දිග බෙදීම t කාලයේ විදිහට ගන්න පුළුවන්. මෙතන t අකුර තියෙන්නේ 2πr පරිධිය මත චලනය වෙන දුර බෙදීම කාලය රේඛීය ප්‍රවේගය තිර ගන්න පුළුවන්. එතකොට මෙතන ඔමේගා සමානයි v බෙදීම r එකට v වලට ආදේශ කරලා තියෙනවා 2πr බෙදීම t කියන එක. මෙතනින් හදාගත්ත එක 2πr බෙදීම t වතාවක් r. එතකොට මෙතන r පදයක් කැපෙනවා. පේනවා 2π බෙදීම t.
එතකොට 2 5 කියන්නේ 5 වලට තියනගේ ආදේශ කරලා t එක් වටයක් චලනය වෙන්න ගත වෙන කාලය බෙදපුවාම අපිට කෝණික ප්‍රවේගය හොයාගන්න පුළුවන්. මෙතන equal පේනවා RADS RAD බෙදීම S RAD S ඍණ එක කියලා එකක දාලා තියෙනවා. ඒ කියන්නේ ඒක කාලයකදී සිදුවිච්ච කෝණික විස්ථාපනය. රේඩියන්ස් per second ඒකගේ තියෙන කෝණික විස්ථාපනයේ විදිහට කෝණික ප්‍රවේගය හොයාගෙන තියෙනවා. රේඩියන්ස් per second කියලා. මේ විදිහට ඔමේගා සමාන v බෙදීම r සමීකරණයට p වලට ආදේශ කරනවා 2πr බෙදීම t. වෘත්තයේ පරිධිය දිගේ යන්න ගත වෙන කාලය t අපිට ඒක කාලයක් විදිහට දීලා තිබුණ කලින් ස්ලයිඩ් එකේ. පැය 24ක් කියලා. එතකොට r ටාර් කැපිලා 25 දීම t ඉතුරු වෙනවා. ඒක අපිට හොයාගන්න පුළුවන් කෝණික ප්‍රවේගය. එතකොට ඒ ගානේ තවත් අහනවා ආන එතන ගාන ඉවරයි. එතකොට පෘථිවිය අර ඕනෝනේ නෑ ගාන හදන්න. මොකද අර විතරින් කැපිලා ගියා. මේ කාලේ පැය 24 කාලය ඇතුළෙන් තමයි කෝණික ප්‍රවේගය හෙව්වේ. එතකොට එතනදී තවත් කියන්න පුළුවන් කෝණික ප්‍රවේගය අරේමත රඳා පවතින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ පෘථිවිය දැන් පරිභ්‍රමණ වේගය කෝණික ප්‍රවේගය ඔමේගා හොයන්නත් පෘථිවිය අරේ වුණෝනේ නෑ. අරේ මෙතනදී කැපිලා ගියා. ඔක අපිට මෙහෙම දකින්න පුළුවන්. ෆෑන් එකක් කරගෙනකොට ෆෑන් එකේ තට්ට දිගේ ප්‍රවේගය ගත්තොත් ඔමේගා එකමයි. මේ වෘත්තයේ එළියම කෝණික ප්‍රවේගය වෙන තමයි මේ වෘත්තය ඇතුලේ මේ හරියදී කෝණික ප්‍රවේගය වෙන්නේ. මොකද කෝණික ප්‍රවේගය ඉස්සල්කවන වෘත්තයේ අරය උඩ නෙමෙයි රඳා පවතින්නේ. රේඛීය ප්‍රවේගය එක්ක v සමානයි r ඔමේගා කියලා තිබුණාට ඔමේගායි v අතරයි තමයි ඒ සම්බන්ධතාවය තියෙන්නේ. r එක නෙමෙයි වෙනස් වෙන්නේ. මේ ගානේදී පෘථිවිය අරය වුණේ නැත්තේ ඒ හින්දා. කෝණික ප්‍රවේගය වෘත්තයේ අරය මත රඳා පවතින්නේ නැති හින්දා. මේ ඇතුළෙම තියෙන කෝණික ප්‍රවේගයම තමයි එළියම කෝණික ප්‍රවේගයටත් තියෙන්නේ. එතකොට වෙනස් වෙන්නේ අරේ වැඩිවීමත් එක්ක වැඩි වෙන රේඛීය ප්‍රවේගය v තමයි වෙනස් වෙන්නේ. මේ එළියේ තියෙන ප්‍රවේගය නෙමෙයි මේ ඇතුළේදී මේ මැද හරියේ තියෙන රේඛීය ප්‍රවේගය. එතන තියෙන නිකම්ම v කියලා පොඩි ප්‍රවේගයක්. අරේ වැඩි වෙනත් එක්කම රේඛීය ප්‍රවේගය වැඩි වෙන එකයි වෙන්නේ. ඔමේගා එකම. ඒ ඔමේගා එකම වෙන්නේ මේ විතර කෝණික ප්‍රවේගයට වෘත්තය අරේ බලපාන්නේ නැති හින්දා. එතකොට ඒ ගාන එතන ඉවර වෙනවා. පෘථිවිය අරය වුණේ නැහැ.
පෘථිවිය මත භ්‍රමණ වේගය හොයන්න. ඊට පස්සේ කියනවා තන්තුවකට ගහලා තියෙන බෝලයක් මේ විදිහට කරකනවා. එතකොට මේ බෝලේ කෝණික තවරණය දීලා තියෙනවා 0.05 රේඩියන්ස් per ස්ක්වයර් සෙකන්ඩ් කියලා. තප්පරයට තප්පර වර්ගයට රේඩියන් මෙච්චරක් කියලා. ඇල්ෆාගේ දීලා තියෙනවා. ඇන්ගියුලර් ඇක්සලරේෂන් කියන එක දීලා තියෙනවා. If it is already has an angular velocity of 1.2 radians per second. තප්පරයට රේඩියන් 1.2 රේඛී කෝණික ප්‍රවේගයක් තියෙනවා කියලා දීලා තියෙනවා. How many degrees does it swing after 30 seconds කියලා හොයන්න තියෙනවා. තප්පර 30ක් ඇතුළත කොච්චර අංශක ප්‍රමාණයක් චලනය වෙනවද කියලා හොයන්න කියනවා. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේදී කාලය වයින්න පටන් ගත්තා කියලා හිතමු. t සමානයි බිඳුවේ පටන් ගත්තා. තප්පර 30කට පස්සේ after 30 second මේ වගේ අවස්ථාවක් තියෙනවා කියලා හිතමු. කොච්චර ඩිග්‍රීස් ගානක් වෙනස් වෙනවද කියලා අහනවා. අපිට ඇල්ෆා දීලා තියෙනවා ඔමේගා දීලා තියෙනවා. කෝණික ත්වරණය කෝණික ප්‍රවේගය දෙකම. අපි තුර බලමු කොහොමද ගාන හදලා තියෙන්නේ කියලා. එතනද අපිට ස්ටෙප්ස් තුනක් විදිහට ගාන හදන විදිහ පෙන්වලා තියෙනවා. අපි මුලින්ම x සමානයි x නෝට් ධන v නෝට් t ධන භාගය t වල සමීකරණය අපි රේඛීය චලනය කතා කරා වගේ ඒකම කෝණික රොක් වෘත්ත චලනයේ x කියලා ගත්තේ රේඛීය විස්ථාපනය වෙනුවට කෝණික විස්ථාපනය දාලා රේඛීය ප්‍රවේගය වෙනුවට කෝණික ප්‍රවේගය දාලා රේඛීය ත්වරණය වෙනුවට කෝණික ත්වරණය දාලා අපිට මේ විදිහට සමීකරණ හදාගන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට xt සමාන x නෝට් ධන v නෝට් t ධන භාගය at වර්ගය කියන සමීකරණය t සමානයි t නෝට් ධන ඔමේගා නෝට් t ධන භාගය alpha t වර්ගය කියලා ගන්න පුළුවන්. මේ විදිහට සමීකරණ කෝණික චලනයේදී වෘත්ත චලනයේදී අර විදිහට සමීකරණ අරන් එළවලුදී හදුවා ලාවට මතක ඇති. එතකොට ඒ සමීකරණ දාලා අපිට කෙලින්ම මේ උත්තරේ ගන්න පුළුවන් කියලා දෙනවා. t වලට තප්පර 30කට පස්සේ කෝණික ප්‍රවේගය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. එතකොට මේ t පදේ තමයි අපිට හොයන්න තියෙන්නේ. t නෝට් මුල් අවස්ථාව. එතකොට අපි කොච්චර කෝණයක් වෙනස් වුණාද කියලානේ හොයන්න තියෙන්නේ. එතකොට අපිට වෙනස හොයන්න මුල් එක බිඳුවයි මුල් අවස්ථාවේදී බිඳුවයි කියලා අපිට හිතන්න පුළුවන්. t සමානයි බිඳුවීද t වලට ගමන් කරනවා කියලා හිතන්න පුළුවන්. එතකොට t වලින් කියන්නේ මේ චලනය වෙන්න කෝණය. එතකොට t වලින් හොයන්න තියෙන්නේ කෙලින් වෙන්නේ අපිට හොයන්න තියෙන කෝණය. සමානයි t නෝට් බිඳුව කියලා එනවා. ඒ මුලින්ම බිඳුව කියලා සලකපු හින්දා ඔමේගා නෝට් දීලා තියෙනවා. තප්පර 30කට පස්සේ කෝණික විස්ථාපනය හොයන්න තියෙන්නේ ඇල්ෆා දීලා තියෙනවා. t ආදේශ කරන්න පුළුවන්.
එතකොට ඒ විදිහට ආදේශ කරපුවම කෙලින්ම t ට තප්පර 30කට පස්සේ කෝණික ස්ථාපනය කෙලින්ම එනවා රේඩියන් 59ක් කියලා. අංශක 3380. ඒ විදිහට ඒතර ගාන ඒ ගාන හදන්න පුළුවන්. රේඛීය ප්‍රවේගයේ චලිත සමීකරණ වලටම රේඛීය පද වෙනකොට වෘත්ත චලිතයේ පද ඇතුළත් කරලා ඒ විදිහම සමීකරණ හදාගන්න පුළුවන්. ඉතින් කියන්නේ එකයි මේ BT සමාන V නෝට් ධන AT සමීකරණ ඇසුරින්ම ඔමේගා T සමාන ඔමේගා නෝට් ධන ඇල්ෆා T සමීකරණ හදාගන්න පුළුවන්. ඒක කරලා තියෙන විදිහ බලමු. එතකොට අපිට මුලින්ම තියෙන මේ සමීකරණය රේඛීය චලිතය සමීකරණය BT සමාන V නෝට් ධන AT ඒ රේඛීය චලිතයේ මේ පද රේඛීය පද වෙනකොට VT වෙනකොට V සමානයි R ඔමේගා A සමානයි R ඇල්ෆා ආදේශ කරලා එතකොට R ඔමේගා එනවා. එතනටත් R ඔමේගා නෝට් එනවා. මුල් අවස්ථාවේදී කෝණික ප්‍රවේගය රේඛීය ප්‍රවේගයට ආදේශ කරන්න පුළුවන් R ඇසුරින් R ඔමේගා නෝට් කියලා. එතකොට ඒ වෙනුවට R ඇල්ෆා ආදේශ කරලා අර විදිහ සමීකරණ හදාගන්න තියෙනවා ඔමේගා T සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා T කියලා. එතකොට ඒ විදිහටම තව එකක් හදාගන්න පුළුවන් P වර්ගය සමානයි V නෝට් වර්ගය ධන 2 ඇල්ෆා x ඍණ x නෝට්. ඒ කියන්නේ අපිට මේ සමීකරණේ පුරුදු v වර්ගය සමානයි u වර්ගය ධන 2s. එතකොට මේ v වර්ගය සමාන u වර්ගය ධන 2s විස්ථාපනයම තමයි මෙතන x ඍණ x නෝට් කියලා දීලා තියෙන්නේ. පසු අවස්ථාවේ විස්ථාපනය පෙර අවස්ථාවේ විස්ථාපනය කියලා. එතකොට රේඛීය චලිතයේ සමීකරණයට මේ විදිහට v සමානයි r ඔමේගා a සමානයි r ඇල්ෆා ආදේශ කරලා r ඔමේගා වර්ගය එනවා. එතකොට r ඔමේගා නෝට් වර්ගය එනවා 2r ඇල්ෆා එනවා. ඒ වෙනුවට අර විදිහම සමීකරණයක් හදාගන්න පුළුවන් ඔමේගා වර්ග සමානයි ඔමේගා නෝට් වර්ගය ධන 2 ඇල්ෆා තීටා ඍණ තීටා නෝට්. මේ තීටා ඍණ තීටා නෝට් කියලා තියෙන්නේ කෝණික විස්ථාපන වෙනස ඩෙල්ටා t. ඒ කියන්නේ මේ වෘත්ත ඡාපයක් කියලා හිතමු. මේ අවස්ථාවේදී තීටා නෝට් කියලා ගත්තොත් කෝණික විස්ථාපනය මේක තීටා කියලා ගත්තොත් මෙතන කෝණය තමයි එන්නේ තීටා ඍණ තීටා නෝට් කියලා. එතකොට මේ රේඛීය චලිතයේ සමීකරණයෙන් වෘත්ත චලිත සමීකරණයක් හදාගන්න පුළුවන්. මේක ඒ වගේ එකකින් තමයි අර උදාහරණේ හදලා තියෙන්නේ. රේඛීය සමීකරණ මේ විදිහටම වෘත්ත චලිතයේ සමීකරණ විදිහට හදාගන්න පුළුවන් අර විදිහට ආදේශ කරලා පද.
A සමාන r alpha v සමාන r omega ආදේශ කරලා. මෙතනදී කියන්නේ එකයි we can see the rotational equations of motion are identical to the linear equations. වෘත්ත චලිත සමීකරණ රේඛීය චලිත සමීකරණ හුඟක් ආසන්න ඒ විදිහමයි කියලා අපිට දකින්න පුළුවන්. Rotational variables substituted for the linear ones. වෘත්ත චලිතයේ විචල්‍ය ආදේශ කරනවා රේඛීය චලිතයේ විචල්‍ය වලට. ඒ කියන්නේ v වෙනකොට ඔමේගා ආදේශ කරනවා. v වලට ආදේශ කරන්න පුළුවන් ඔමේගා. තවරණට ආදේශ කරන්න පුළුවන් ඇල්ෆා. එතකොට රේඛීය චලිත සමීකරණ වලින්ම වෘත්ත චලිත සමීකරණ හදාගන්න පුළුවන් කියන එකයි ඒ කියන්නේ. එතකොට මේ විදිහට අපිට වෘත්ත චලිතයත් ඉවර කරන්න පුළුවන්. එතකොට අපි රේඛීය චලිතය ගැන කතා කරා. රේඛීය චලිත සමීකරණ ගැන කතා කරා. වෘත්ත චලිතය ගැන කතා කරා. වෘත්ත චලිතයේ සමීකරණ රේඛීය චලිත සමීකරණ ඇසුරින් හදා ගන්න පුළුවන්. එතකොට අපි ඒ වල ගණන් ඉස්සරහට කොහොමද එන්නේ කියලා බලමු. මේක ලේසි ගණන් දෙකක් තිබුණේ. ඒ කියන්නේ කෝණික ප්‍රවේගය හොයන එකයි කෝණික විස්ථාපනය හොයන එකයි තිබ්බේ. අපිට සමීකරණ මේ විදිහට ආදේශ කරලා ගන්න පුළුවන්. එතකොට ඉතින් ඉස්සරගේ දෙවෙනි ලෙක්චර් එක ඉවර වෙනවා. තුන්වෙනි ලෙක්චර් එකෙන් මට කරලා තියෙන්නේ principles of work and energy කාර්ය හා ජවය ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ impulse and linear momentum ආවේගය හා රේඛීය ගම්‍යතාවය ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ ගම්‍යතාවය වෙනස් වෙන විදිය conservation of linear momentum මේ වගේ අංශු දෙකක් ගන්නවම මුල් ගම්‍යතාවය ඒ ගැටුමින් පස්සේ කොහොමද වෙනස් වෙන්නේ කියන එකයි conservation of linear momentum එකෙන් කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ අවස්ථාවලට අදාළ උදාහරණ තියෙනවා. ඊට පස්සේ තමයි moment of inertia. inertia කියන එකේ තේරුම නම් හරියට බලන්න බැරුව ගියා. ඒක වෘත්ත චලිතයකදී ස්කන්ධය බකින් කොහොමද බලපෑම තියෙන්නේ කියන එකයි ඒක කොහොම බලලා තියෙන්නේ. ඒක අපි මාතෘකාවට බලමු. එතකොට moment of inertia එක I වලින් කියවෙන්නේ. එතකොට ඒ අවස්ථාවක හැඩවලට කොහොමද තියෙන්නේ කියලා ඒත් එක කතා කරගෙන ඊට පස්සේ radius of gyration මාතෘකාව තියෙනවා. radius of gyration තියෙන ඊටදී example තුනක් තියෙනවා. අපි තෝර තුන්වෙනි ලෙක්චර් එක පටන් ගමු. principles of work and energy කාර්ය හා ජවය. එතකොට මගේ අර පළවෙනි නෝට් එකේ introduction to mechanics පළවෙනි නෝට් එක හදලා තිබ්බේ වෘත්ත චලිතය ඉවර වෙනකම් විතරයි. මගේ ඊට පස්සේ දෙවෙනිට හැදුවේ මේ තුන්වෙනි ලෙක්චර් එකේ නෝට් එක introduction to mechanics එකේ අන්තිම හරිය මේ work and energy පටන් ගන්න ටික.
මගේ නෝට් එක දාන්න ගෲප් එකට. එතකොට මගේ නෝට් එක දැම්ම ෂෙයා කරන්න ලේසියිනේ. ඔයාලට බලන්න පුළුවන් නේ. මම ගෲප් එකට දැම්මේ දෙවෙනි නෝට් එක. work and energy වලින් පටන් ගන්න නෝට් එක. පුළුවන් දැන් බලා ගන්න. මම ස්ක්‍රීන් එකේ පෙන්නනවා. එතකොට ඒකද මුලින්ම කතා කරන්නේ work එක Java ගැන කාර්යය ගැන work. එතකොට කාර්යය අපිට work එක කතා කරන්න පුළුවන් මේ වගේ ස්කන්ධයක්. එම් ස්කන්ධය යම් දුරක් චලනය කරන්න බලේ කොච්චර බලයක් හෙදුනද කියන එක කාර්ය විදිහට සලකන්න පුළුවන් F වැඩි කිරීම S කියලා. මේ වගේ F බලයකින් S දුරක් චලනය කරන්න වැවිච්ච කාර්ය විදිහට work කියලා එනවා. work සමානයි F වැඩි කිරීම S. බලය වැඩි කිරීම චලනය වූ දුර. ඒක අපිට හරියටම කියන්න පුළුවන්. එතන තියෙන්නේ ඒකයි. We have to consider the result component of the force into the direction of motion of the object. ඒ කියන්නේ මේ F බලය වස්තුව චලනය වෙන දිශාවට, වස්තුව චලනය වෙන මේ දිශාවට, වස්තුව චලනය වෙන දිශාවට යෙදෙන බලයේ සංරචකය තමයි අපි මෙතන F විදිහට සලකන්න ඕන. මෙතන කියන්නේ ඒකයි we have to consider the result component of the result component of the force into the direction of motion of the object. වස්තුව චලනය වෙන දිශාවට යෙදෙන බලයේ සංරචකය අපිට ගන්න පුළුවන් කාර්යය සඳහා වැය වුණා කියලා. ඒතකොට මේ වස්තුව චලනය වෙන දිශාවට යෙදෙන බලයේ සංරචකය මගෙන් කොච්චර දුරක් චලනය වුණාද කියන එකයි work කියලා අපිට කතා කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ආනත බලය දෙන අවස්ථාවක ඒ කියන්නේ වස්තු තිරස්ස චලනය නම් බලය දෙන්නේ වුණාට ආනත දැන් පොළොක් මොකක් හරි මතු පිටක් උඩ තියලා මේ විදිහට ආනත බලය දුනහම තිරස්ස චලනය වෙන්නේ. මතු පිට දෙකෙන් චලනය වෙන්න පුළුවන්. එතකොට තිරස්ස S දුරක් චලනය වෙද්දී බලය දෙන ආනතවට ඊට කොන කානතයේ ඉදදී බලය දෙන වස්තු චලිතය වෙන දිශාවට බලයේ සංරචකය තමයි අපි සලකන්න ඕන ඉදිච්ච කාර්යය සඳහා. work එක සමාන වෙනවා work එක සමාන වෙනවා F cos theta වතාවක් S
මේ විදිහට S තිරස් දුරකට දුරක් චලිතය වෙන්න F බලයේ තිරස් සංරචක තමයි අපිට සලකන්න ඕන කාර්ය සඳහා. ඒක කතා කරේ බලයේ ආනත වේදන අවස්ථාව. වස්තුව චලනය වෙන දිශාවට ආනත. එතකොට කාර්ය අපිට ගන්න පුළුවන් වස්තුව චලනය වෙන දිශාවට එදිශ බලයේ සංරචකයේ ගුණ කරලා කාර්ය විතර ගන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙන අපිට එනර්ජි වතුර කාර්ය ජවය කාර්ය හා ශක්තිය ජවය නෙවෙයි. ජවය කියන්නේ කාර්යයටම නේද? මට මතක විදිහට. මෙතන එකක් ගත්ත අපි ලියාගෙන යන්නකෝ. බ්ලොක් එකේ එක වෙන්නේ එතකොට m වර්ග s වර්ගනේ. s වර්ග ඍණ 2. කාර්ය ජවය දෙක මේකනේ. එතකොට එනර්ජි කියන්නේ ශක්තිය. එතකොට ශක්තිය අපිට ශක්තිය සලකන්න පුළුවන් විභව ශක්තියයි චාලක ශක්තිය ඇසුරෙන්. ඒ කියන්නේ දැන් මේ විතර ආනතලක වස්තුව චලනය වෙද්දී විභව ශක්තිය වෙනස් වෙනවා. විභව ශක්තිය චාලක ශක්තිය බවට හැරෙනවා. ඒතකොට දැන් මෙතනදී අපි උදාහරණයකට ගන්නවා මේ වගේ තීට ආනත තලය දිගේ වස්තුව චලනය වෙනවා කියලා ගන්නවා. M ස්කන්ධයක් ස්කන්ධයේ බරෙන් හින්දා ආනත තලය දිගේ මේ වස්තුව චලනය වෙනවා. එතකොට පළවෙනි අවස්ථාවේ ඉඳන් මේ එක කියන අවස්ථාවේ ඉඳන් දෙක කියන අවස්ථාවට චලනය වෙන අවස්ථාව ගත්තොත් අපිට චලනය වෙන දුර ආනත තලයේ දිගේ චලනය වෙන දුර x කියලා ගන්න හිතමු. එතකොට දැන් මේ විදිහට නිශ්චිතතාවය ගත කරන වස්තුව පල්ලෙහාට ප්‍රවේගය වැඩි වෙනවනේ. එතකොට මුල් අවස්ථාවේ ප්‍රවේගය බිඳුවයි v සමානයි බිඳුවයි. මේ අවස්ථාවේදී ප්‍රවේගය වැඩි වෙලා p1 වලට. එතකොට මේ වස්තුවේ බර හින්දා විභව ශක්තිය අඩු කරන්නේ චාලක ශක්තිය වැඩි කරගෙන තියෙනවා. එතකොට මේ ආනත තලයේ දිගේ x දුරක් චලනය වෙද්දී තිරස්ස h උස පල්ලෙහාට ඇවිල්ලා. එතකොට ඒ උදාහරණෙදී එතකොට දැන් මේ සිද්ධිය වෙන්න t කාලයක් ගත වෙනවා කියලා තමයි හිතලා තියෙන්නේ. In a time interval of t. එතකොට සිදුවෙච්ච කාර්යය ලියන්න පුළුවන්. එතකොට මෙතනදී ආනත තලයේ දිගේ වස්තුව චලනය වෙද්දී වස්තුව චලනය වෙන්නේ වස්තුවේ බර හින්දා mg බලයේ හින්දා mg බලයේ හින්දා x දුරක් ආනත තලයේ දිගේ චලනය වෙනවා. එතකොට සිදුවන කාර්යය ලියන්න පුළුවන් එතකොට ඒ කාර්ය සිදුනේ මේ බර හින්දා mg බර හින්දා x දුරක්. එතකොට වස්තුවේ චලනය වෙන්නේ ආනත තලයේ දිගේ. ආනත තලයේ දිගේ තිරසර ටීටා ආනතව චලනය වෙන්නේ.
ඒ වුණාට බලය තියෙන්නේ තිරස්ස පල්ලෙහාට. එතකොට දැන් කාර්යය ලියන්න ගන්න වෙන්නේ වස්තුවේ චලනය වෙන දිශාවට යෙදෙන බලයේ සරරාජකය අපිට සලකන්න වෙන්නේ. එතකොට mg බලය මේ දිශාවට අපිට විභේදනය කරලා ගන්න වෙනවා. වස්තුව චලනය වෙන දිශාවට කොච්චර බලයක් යෙදෙනවද කියලා. ඒකයි මේ mg sin. මෙතනදී මෙතන t ට කෝණය. මෙතනදී අණුවරින් t ට එනවනේ. දැන් මේ වස්තුවේ බර තියෙන තිරස්ස පල්ලෙහාට අපි මේ ත්‍රිකෝණ සම්පූර්ණ කරොත් අංශක 90ත් එක්ක මේ t ට කෝණය මෙතන t අණුවරින් t ට හැදෙනවා. එතකොට වස්තුව චලනය වෙන මේ x දිශාවට තියෙන බලය සාරචකය ලියන්න පුළුවන් අපිට mg cos අණුවරින් θ. එතකොට cos අණුවරින් θ අපිට එන mg sin θ කියලා. එතකොට මේ x ආනතලෙ දිගේ x දුරක් චලනය වෙන දිශාවට රිච්ච බලය සාරචකය තමයි mg sin θ. එතකොට ආනතලෙ දිගේ චලනයේදී කොච්චර කාර්යයක් ඇය වෙනවද කියලා ගන්න පුළුවන් mg sin θ x වල වැඩි කරපුවාම x දුරක් චලනය වෙන්න ඒ x දුරේ දිශාවට ඉදිච්ච බලය සාරචකය. ඒක අපිට යන්න පුළුවන්. එතකොට mg sin θ කියන එකම මේ ඔක්කොම ගුණිතේ සම්බන්ධ වෙලා තියෙන්නේ mg වතාව x sin θ කියලා. mg වල sin θ x වලින් ගුණිතයක් විදිහට ලියලා mg x sin θ කියලා. එතකොට මේ x sin θ පදයට කෙලින්ම h ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ x දුර තියෙන දානතලයේ දිගේ දුර h කියන්නේ සිරස් උස. එතකොට මේ ත්‍රිකෝණය අපි සැලකුවොත් මේ විදිහට x දුරක් ආනතලයේ දිගේ යනවා h තිරස් දුර පල්ලෙහාට එනවා. t ට කෝණය මෙතන. එතකොට මේ t ට කෝණය අතරින් h සමානයි කියලා එනවා x sin θ. x sin θ එනවා. එතකොට ඒකෙන් අපිට මේ x sin θ ට කෙලින්ම h ආදේශ කරන්න පුළුවන්. එතකොට mgh කියලා එනවා. එතකොට මෙතන මේ work done එක එනවා mgh කියලා. එතකොට මේ කාර්යය වැය වෙලා තියෙන්නේ නෑ මේ කාර්යයට සමාන වෙන විභව ශක්තිය h වෙනස mgh. අපි ඕන කලින් ඒක තමයි කියන්නේ mgh කියන විභව ශක්තිය වෙනස කියලා. එතකොට මේ විභව ශක්තිය විභව ශක්තිය වෙනසේ ඉඳන් මේ වගේ mgh කාර්යයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ගන්න පුළුවන්. මේ work done එක ලිව්වහම පස්සේ. එතකොට mgh කාර්යයක් වෙලා තියෙන්නේ නෑ mgh කාර්යයක් සිද්ධ වෙලා තියෙන්නේ විභව ශක්තිය අඩු වෙච්ච හින්දා mgh වලින්. ඊට පස්සේ අපිට S සමාන m සමීකරණ ලියන්න පුළුවන් ආනතලයේ දිගේ චලිතයට.
එතකොට ආනත්තන දිගේ චලිතයට S සමාන m යොදලා අපිට චාලක ශක්තිය වෙනසට සමීකරණ ගන්න පුළුවන්. ඒක ගන්න විදිහ බලමු. S සමාන m එතකොට ආනත්තන දිගේ චලිතයට දානවා. ඊට කොහොමද කාණත. එතකොට F සමානයි ස්කන්ධේ m තව තවරණේ ලියන්න පුළුවන් අපිට. V සමානයි V not තන AT සමීකරණේ ඒකතු කරපුවාම මෙතන V not හැමතැනම ආපුවා V ඍණ V not බෙදීම T අපි මෙතන ත්වරණයේ කිලිම ලියන්න පුළුවන් ප්‍රවේග වෙනස බෙදීම කාලය කියලා. එතකොට ආරම්භක අවස්ථාවේ ප්‍රවේගය බිඳුවයි. මෙතන බිඳුවයි. පසු අවස්ථාවේ ප්‍රවේගය v1 බෙදෙනවා මේ සිද්ධිය සිද්ධ වෙන්න ගත වෙච්ච කාලේ t වලින්. එතකොට x සමාන මේකේ තවරණේ මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඒ සමීකරණය අපිට හදලා ගන්න පුළුවන් t එහා පැත්තට දාලා f වල ගුණිතයක් විදිහට ලියලා ft සමානයි mv1 කියලා. v1 විතර මේ දකුණු පැත්ත ඉතුරුනේ. එතකොට අපිට ඊට පස්සේ කරන්න පුළුවන් මේ දෙපැත්තම එකම පදයකින් වැඩි කරනවා. ඒ වැඩි කරන්නේ මධ්‍යන ප්‍රවේගය. කලින් තිබුණේ f වැඩි කිරීම t සමානයි mv1. එතකොට මේ දෙපැත්තම වැඩි කරනවා එකම පදයකින්. මධ්‍යන ප්‍රවේගය වැඩි කරනවා. ඒ කියන්නේ මේ චලිතයේ පුරාවට සිද්ධ වෙච්ච මධ්‍යන ප්‍රවේගයෙන් වැඩි කරනවා. එතකොට මේ චලිතයේ පුරාවට විතර v සමානයි බිඳුවෙන් පටන් අරගෙන v සමානයි v1 වෙනකම් වෙච්ච චලිතයේ මධ්‍යන ප්‍රවේගය අපි ලියන්න පුළුවන් නේ. average මධ්‍යන ප්‍රවේගය ලියන්න පුළුවන් v1 තන බිඳුව පසු ප්‍රවේගය තන පෙර ප්‍රවේගයේ බෙදීම දෙක. එතකොට මුල් අවස්ථාවේ ප්‍රවේගයයි පසු අවස්ථාවේ ප්‍රවේගයයි එකතු කරලා දෙකෙන් බෙදපුවාම මධ්‍යන ප්‍රවේගය ගන්න පුළුවන් හරිය නිකන්. මේ වගේ චලිත ප්‍රස්ථාරක xt දුරකාල ප්‍රස්ථාරක මේ වගේ ලක්ෂ දෙක අනුක්‍රමයේ වගේ. එතකොට මෙතන මධ්‍යන ප්‍රවේගය ගන්න පුළුවන් මේ මෙතන මේ අවස්ථාවේ ප්‍රවේගය වෙදී මේ අවස්ථාවේ ප්‍රවේගය මේ අවස්ථාවේ ප්‍රවේගය එකතු කරලා දෙකෙන් බෙදපුවාම විදිහට මධ්‍යන ප්‍රවේගය ගන්න පුළුවන්. අන්නේ මධ්‍යන ප්‍රවේගය මේ සමීකරණයේ දෙපැත්තම වැඩි කරනවා. දෙපැත්තම එක පදේ වැඩි කරලා තියෙන්නේ. ඒක සුළු කරපුවාම මෙතන බිඳුවනේ තියෙන්නේ. එතකොට කොහොමද v1 බෙදීම දෙක විතරයි ඉතුරු වෙන්නේ. මෙතනින් එනවා එතකොට f v1 බෙදීම දෙක වතාවක් t සමානයි v1 වර්ගය. මෙතන v1 වතාව v1 බෙදීම දෙක. එතකොට මෙතන වම් පැත්තට f v1 බෙදීම දෙකයි වතාවක් t
දකුණු පැත්තේ හදන m බෙදීම 2යි v1 වර්ගය. ඊට පස්සේ මෙතන v1 ට අපිට ආදේශ කරන්න පුළුවන් මධ්‍යම ප්‍රවේගය ලියන්න පුළුවන් නේ. මේ චාලනය වෙච්ච දුර බෙදීම කාලේ අපි මධ්‍යම ප්‍රවේගය වැඩි කරන්නෙත් ඒකයි. මේ පදේ මෙතනට x බෙදීම t ආදේශ කරන්න පුළුවන් වෙන. ඒ කියන්නේ මේ ආඩතරේ දිගේ චලිතයේදී x බෙදීම t දුර බෙදීම කාලයෙන් එන්නේ මධ්‍යම ප්‍රවේගයනේ. ඒකට ලියන්න බෑ v1 බෙදීම t ලියන්නත් බෑ. මොකද මුල් අවස්ථාවේ බිඳුව ප්‍රවේගයක් තිබෙනවා. පස්සේ තමයි v1 ප්‍රවේගයකට ආවේ. එතකොට v1 බෙදීම දෙක ලිව්වත් ඇති බිඳුව බෙදීම දෙක ලිව්වත් ඇති v1 දාන බිඳුව බෙදීම දෙක තමයි ලියන්න ඕන. මැද ඒ දෙකේ මධ්‍යම ප්‍රවේගය තමයි ගන්න ඕන. ඒකයි එතන v1 දාන බිඳුව අරගෙන දෙකෙන් බෙදලා තියෙන්නේ. මුල් අවස්ථාවේ ප්‍රවේගය පස් අවස්ථාවේ ප්‍රවේගය අරගෙන දෙකෙන් බෙදලා මධ්‍යම ප්‍රවේගය තමයි සමාන කරන්න පුළුවන්. මේ දුර බෙදීම කාලයට මධ්‍යම ප්‍රවේගය කියලා සමාන කරන්න පුළුවන්. එතකොට මෙතන එනවා v1 බෙදීම 2 සමානයි x බෙදීම t. එතකොට v1 උක්ත කරපුවා වෙන 2x වතාවක් t 2x බෙදීම t. එතකොට v1 t ගුණිතයට අපිට ගන්න පුළුවන් 2x කියලා. අපි දැන් මේ අපි අර දෙපැත්තටම මධ්‍යම ප්‍රවේගය වැඩි කරලා සුළු කරපුවාම මේ විදිහට සමීකරණය ආවා. මෙතන v1 වතාවක් t පදයට මෙතන 2x ආදේශ කරන්න පුළුවන්. එතකොට 2x ට 2 බෙදීම 2 කැපෙනවා. මෙහා පැත්තේ භාගය m වර්ගය එහෙම තියෙනවා. එතකොට හැදෙන f වතාවක් x සමානයි භාගය m වර්ගය. මේක අපි දැකලා පුරුදි රේඛීය චලිතයේ චාලක ශක්තිය ලියන්නේ භාගය m වර්ගය කියලානේ. එතකොට මෙතන f වතාවක් x f සමානයි m එකකින් පටන් අරගෙන ආපු x තමයි මේ බලේ තිරස් ආනතලයේ දිගේ සංරචකය. f බලයෙන් හින්දා තානතලයේ දිගේ x දුරක් චලනය වුණා. එතකොට ඒ සිදුවෙච්ච කාර්යය සමාන කරන්න පුළුවන් චාලක ශක්තිය වැඩිවීම. භාගය m වර්ගය වෙනකම් වැඩි වීම. එතකොට work done එක සමාන කරන්න පුළුවන් චාලක ශක්තිය වෙනසට. fx f වැඩි කිරීම x සමානයි භාගය m වර්ගය කියන එක අපිට ගන්න පුළුවන්. එතකොට මේ ආනතලයේ දිගේ පල්ලහැට එද්දී ඒ සිදුවෙච්ච කාර්ය වැය වෙලා තියෙන්නේ චාලක ශක්තිය භාගය m වර්ගයක් වෙනකම් වැඩි වෙන. අපි එතකොට මුලින්ම ගත්තා ආනතලයේ දිගේ සිදුවෙච්ච කාර්ය ලියලා අපි විභව වෙනස ගත්තා. මේ විභව උඩින් පල්ලහැට සිදුවෙච්ච විභව වෙනසින්ද ආනතලයේ මත මෙච්චර කාර්යයක් වුණා කියලා ගත්තා. mgh වලට සමාන කාර්යයක්. එතකොට S සමාන m දාලත් ආනතලයේ දිගේ සිදුවෙච්ච කාර්යය විභව ශක්තිය වෙනස වැඩි වීමට සමානයි කියලා අපි අරගත්ත භාගය m වර්ගය කියලා. එතකොට අවස්ථා දෙකේදීම ආනතලයේ දිගේ මේ වස්තුවේ බරෙන් ඇතිවෙච්ච ආනතලයේ දිගේ ඇතිවෙච්ච සංරචකයේ හින්දා තමයි ඒ කාර්යය සිදු වුනේ. mgx sin theta x දුරක් වෙනකන් යෙදුන කාර්යය හින්දා තමයි ඒ විභව ශක්තිය වෙනසයි චාලක ශක්තිය වෙනසයි ඇති වුනේ.
එතකොට අපිට මේ එකම සිදුවෙච්ච කාර්ය වෙනස හින්දා අපිට ඒ දෙකම සමාන කරන්න පුළුවන් mgh සමානයි භාග mv වර්ගය කියන එක. මෙතන කියන්නේ විභව ශක්තිය වෙනස චාලක ශක්තිය වෙනසට සමානයි කියලා. ඒ මේක හරි මේ විදිහට ලියන්න පුළුවන් වෙනස කියන වචනේ හින්දා. විභව ශක්තිය වෙනස සමානයි චාලක ශක්තිය වෙනස. එහෙම ශක්තිය වෙනස කියලා ගන්න නැත්නම් අපිට ගන්න නම් එක් අවස්ථාවකදී විභව ශක්තිය දැන් චාලක ශක්තිය සමානයි ආනතරේ පල්ලෙහැදී විභව ශක්තිය දැන් චාලක ශක්තිය වෙනස. චාලක ශක්තිය කියලා ඒ අවස්ථා දෙකේදී ගන්න වෙනවා. මේ පළවෙනි අවස්ථාවේදී විභව ශක්තිය V1 චාලක ශක්තිය භාගයයි MV නෝට වර්ගය. මේ දෙවෙනි අවස්ථාවේදී විභව ශක්තිය P2 භාගයයි MV1 වර්ගය. අපි අර ශක්ති වෙනසක් කතා කරන්නේ නැත්නම් මේ අවස්ථාවේදී විභව ශක්තිය චාලක ශක්තිය සමානයි. මේ දෙවෙනි අවස්ථාවේදී විභව ශක්තිය චාලක ශක්තිය අපි කියලා අපිට ගන්න වෙනවා. චාලක ශක්තිය වෙනසක් කියලා කතා කරන්නේ නැත්තම්. ඒකයි මෙතන මේ විදිහට ලියලා තියෙන්නේ. V1 දර භාගයයි MV1 වර්ගය සමානයි V2 දන භාගයයි V2 වර්ගය සමානයි නියතයක් C කියලා ලියලා තියෙන්නේ. ඒකට තමයි කියන්නේ චාලක ශක්ති පරිවර්තනය වෙනවා කියලා. The conservation of kinetic energy and potential energy. අර ඉදිරි අනුතලය දිගේ පල්ලෙහාට චලනයේදී විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එතකොට විභව ශක්තිය වෙනස සමානයි චාලක ශක්තිය වෙනස කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාර්යයයි ශක්තියයි ඉවරනම අපිට උදාහරණයක් දීලා තියෙනවා. අපි ලෙක්චර් ස්ලයිඩ් එකේ බලමු. A box of 2 kg slides from the wrist down a smooth plane. කිලෝ දෙකක් බර පෙට්ටිය ඩිස්චර්ජ් ලාවිතන් සුමට ආනතරයක් මත පල්ලෙහාට චලනය වෙනවා. එතකොට ආනතරයේ දිගේ මීටර් දෙකක් චලනය වෙනවා කියලා තියෙනවා. ඒකට ඒක අනුව හොයන්න කියන්නේ නිශ්චලාව ඉඳන් අතරපහව මීටර් දෙකක් පල්ලෙහාට ගියාම තියෙන ප්‍රවේගය හොයන්න කියන්නේ. අවස්ථා දෙක අපිට දෙන්න පුළුවන්. මේ වගේ උඩේ ඉඳන් නිශ්චලතාවය ඉඳන් කරපුවාම මේ වගේ පල්ලෙහාට ආපුවාම V1 ප්‍රවේගයට පත් වෙනවා කියලා ගත්තොත් V1 අවසාන ප්‍රවේගය තමයි අපිට හොයන්න කියන්නේ. ආනතලයේ දිගේ මීටර් දෙකක් චලනය වෙනවා කියලා කියනවා. එතකොට අපිට අර සමීකරණ කෙලිම දාන්න පුළුවන්. සිදුවෙච්ච චාලක ශක්තිය වෙනස සමානයි විභව ශක්තිය වෙනස කියලා. මෙතන ලියලා තියෙන එකයි mgh සමානයි භාගය mv වර්ග කියලා. සිදුවෙච්ච විභව ශක්තිය වෙනස සමාන කරන්න පුළුවන් සිදුවෙච්ච චාලක ශක්තිය වෙනසට. එතකොට අපි විභව ශක්තිය වෙනස ලියන්න පුළුවන් mg 2g වතාවක් h තිරස් උස ගන්න පුළුවන්
මේ ආනතලයේ දිගේ උඩ මීටර් 2ක විස්ථාපන වෙනස. තිරස්ස කොච්චර විස්ථාපනයක් වුණාද කියලා හොයන්න පුළුවන් මේ විදිහට ත්‍රිකෝණය ඇඳලා ත්‍රිකෝණයක අච්චා තියෙන කෝණ තියෙනවා. මේක මීටර් 2ක්. මේ HS තමයි හොයන්න තියෙන්නේ. HS එකට අපිට කියන්න පුළුවන් මේ කර්ණය වතාවක් sin 30 කියලා. දෙකයි sin 30. එතකොට මේ සිදුවෙච්ච තිරස් ස්ථාපනය අපිට ගන්න පුළුවන් 2 sin 30 කියලා. එතකොට මෙතන අපි මුලින්ම ලියන්න ඕනේ විභව ශක්තිය වෙනස චාලක ශක්තිය වෙනස සමාන කරලා. mg වතාවක් h 2 sin 30 සමාන කරන්න පුළුවන් සිදුවෙච්ච චාලක ශක්තිය වෙනසට භාගයයි m v1 v වර්ගය. දැන් නිශ්චලතාවය ඉඳන් චලිතය තමයි මෙතන කෙලින්ම v1 වර්ගය තියන්න පුළුවන්. නැත්නම් අපිට කියන්නේ mgh සමානයි භාගයේ m v1 වර්ගයෙන් භාගයේ v not වර්ගය. මුල් අවස්ථාවේ චාලක ශක්තිය අපිට අඩු කළා තමයි චාලක ශක්තිය වෙනස ගන්න වෙන්නේ. මෙතන v not බිඳුවනේ හින්දා තමයි එතකොට මේ චාලක ශක්තිය වෙනස ලියන්න පුළුවන් අපිට v not බිඳුව හින්දා v1 වලින් විතරක්. එතකොට මේ විදිහට අපිට සමීකරණ ලියන්න පුළුවන් 2g 2 sin 30 සමානයි භාගයේ m v1 වර්ග කියලා. එතකොට අපිට ධන පදයකට තියෙන්නේ v1 විතරයි. එතකොට මේ v1 හොයන්න පුළුවන් සමීකරණ සුළු කරපුවම මූල 2g ඒක සුළු කරපුවම වෙන v1 සමානයි අපරේට මීටර 4.43ක් කියලා. එතකොට ඒ ගානදී ආනතලයේ දිගේ චලනය වෙච්ච තුර දීලා තිබුණා. එතකොට ආනතලයේ දිගේ මීටර 2ක් චලනය වෙද්දී අවසාන අවස්ථාවේදී ප්‍රවේගය හොයන්න තිබ්බේ. එතකොට අපිට ඒක කෙලින්ම අර conservation of kinetic energy and potential energy චාලක ශක්තිය හා විභව ශක්ති පරිවර්තනය ඇසුර ලියන්න පුළුවන් mgh සමානයි භාගයේ m වර්ගය කියලා. මෙච්චර h සිරස් උසක විභව ශක්තිය වෙනස සමාන කරන්න පුළුවන්. සිදුවෙච්ච
චාලක ශක්ති වෙනසට සමාන කරලා අපිට එතන සමීකරණ දන්න පදයකට ඉතුරුනේ v1 වර්ගය විතරයි අවසාන ප්‍රවේගය. එතකොට ඒක කෙලින්ම හොයන්න පුළුවන් මේ ඉන්දිය සමීකරණ ලියුවන් පස්සේ චාලක ශක්තිය වෙනස විභව ශක්තිය වෙනස සමාන. ඒකට ඒ කියන්නේ මේ විදිහට ලේසියෙන් හදන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ conservation of linear momentum රේඛීය ගම්‍යතා පරිවර්තනය. කලින් කතා කරේ ශක්තිය පරිවර්තනය වෙන විදිහ. විභව ශක්තිය දැන් චාලක ශක්තිය නැත්නම් චාලක ශක්තිය දැන් විභව ශක්තියට. මේ ශක්ති පරිවර්තනයේ මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට ගම්‍යතා පරිවර්තනය වෙන විදිහත් අපි මේ මාතෘකාවේදී කතා කරන්න පුළුවන්. එතකොට AB කියලා අංශ දෙකක් සලකනවා. ඒවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියලා ගන්නවා. එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියන්නේ බාහිර බලය දෙන්නේ. ඒවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්නේ. එතකොට ඒක ඒ අංශ වල තියෙනවා ගම්‍යතාවය. මොමන්ටම් කියන්නේ ඒක ගම්‍යතාවය. එතකොට අංශ දෙක රේඛීය එකම රේඛාව දිගේ ඇවිල්ලා ඝට්ටණය වෙනවා. ඒ වෙලාවේදී අංශ දෙක වැදෙන හින්දා බල දෙකක් ඇති වෙනවා. ඒ බල වලට අපිට කියන්න පුළුවන් ඒ ඝට්ටණය හින්දා ඇති වෙන බල හින්දා ගම්‍යතාවය වෙනස් වෙනවා. එතකොට ඒ සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක් තමයි ගැටුමේදී ඇති වෙන්නේ. මේ ගැටුම ලක්ෂ්‍යයේදී ඇති වෙන්නේ සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක්. ඒ බල දෙක හින්දා ගම්‍යතාව දෙක වෙනස් වෙනවා. ගම්‍යතාව දෙක වෙනස් වෙනවා මේ විදිහට ප්‍රවේග දෙක වෙනස් වෙනවා v2 විදිහට. කලින් va1 කියලා ප්‍රවේගයක ආවා. පස්සේ va2 කියලා ප්‍රවේගයෙන් චලනය වෙන ගන්නවා. මුලින් මේක b අංශ vb1 කියලා ප්‍රවේගයෙන් ආවා. ඊට පස්සේ vb2 කියලා ප්‍රවේගයෙන් චලනය වෙන්න පටන් ගත්තා. එතකොට ඒ ගම්‍යතාව වෙනස් වුනේ මේ සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙක හින්දා අංශ දෙක මත ඇතිවෙච්ච. ඒකට අපිට මේ දෛශික විදිහට බල ලිව්වොත් දිශාව සලකලා බල ලිව්වොත් FAB බලය මේ පැත්තට තියෙන්නේ FBA බලය අනිත් පැත්තට තියෙන්නේ. සමාන ප්‍රතිවිරුද්ධ හින්දා අපිට සමාන කරන්න පුළුවන් ඍණ ලකුණක් දාලා. මොකද ප්‍රතිවිරුද්ධ හින්දා FB බලය මේ පැත්තට තියෙන්නේ. එතකොට සමාන ප්‍රතිවිරුද්ධ බල දෙක විදිහට කරන්න පුළුවන්. ඒ දෙකම කාලයෙන් වැඩි කරපුවා තමයි මේ විදිහට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ගැටුම සිද්ධ වෙන්න ගත වෙච්ච කාලය මේ අවස්ථාවේදී කාලේ T සමානයි T1 කාලෙකදී මේ විදිහට චලනය පටන් ගන්නවා. T සමානයි T2 කාලෙකදී ගැටුම සිද්ධ වෙලා ඉවර වෙනවා. ඉවරලා මේ විදිහට චලනය වෙන්න පටන් ගන්නවා දෙවෙනි ප්‍රවේගවලින්. එතකොට මේ සිද්ධ වෙච්ච කාල ප්‍රාන්තරය වැඩි කරපුවාම මේ විදිහට ප්‍රකාශනයක් එනවා. එතකොට මේ දෙකට කියන්නේ ඉම්පල්ස් කියලා ආවේගය. බලය වැඩි ඝට්ටනය සිද්ධ වෙච්ච වෙලාවේ බලය වැඩි කරනවා. ඝට්ටනය සිද්ධ වෙච්ච කාලේ ඒ පද වලට අපි කියනවා ඉම්පල්ස් කියලා ආවේගය. එතකොට මේ ප්‍රකාශනය හදාගන්න මේ විදිහ පද දෙකක් ඕන. AB වතාවක් සිදිච්ච කාල වෙනස. එතකොට ආවේගයේ හින්දා තමයි ගම්‍යතාව වෙනස් වෙන්නේ. එතකොට ගම්‍යතාව වෙනස ලියන්න බල අපිට මුල් ගම්‍යතාවය මුල් ස්කන්ධයේ වතාව මුල් ප්‍රවේගය ඍණ පසු ස්කන්ධය වතාව පසු ප්‍රවේගය.
එතකොට සමාන ප්‍රතිබල දෙක කාල වෙනසෙන් වැඩි කරපුවහම ආවේගයනවා. ආවේගයෙන් වෙච්ච ගම්‍යතා වෙනස මේ විදිහට ලියන්න පුළුවන්. පසු ගම්‍යතාව විදිහට පෙර ගම්‍යතාව. ස්කන්ධය වතා ප්‍රවේග. එතකොට පළවෙනි කියනවා MAV2 ඍණ MAV1 දෙවෙනි අංශය මත සිද්ධිච්ච ගම්‍යතාව වෙනස ලියන්න පුළුවන් MB BB2 වතාවක් MAVB1. මේ ගැටුමේ ස්කන්ධ වෙනස් වෙන්නේ ප්‍රවේග වෙනස් වුනේ. ප්‍රවේග වෙනස් වෙනින්ද මේ විදිහට ගම්‍යතාව වෙනස් වුණා. එතකොට ඒ ගම්‍යතාව වෙනස අපිට ලියන්න පුළුවන් මේ විදිහට. සිදුවිච්ච ආවේග දෙක සමාන හින්දා සමාන කරන්න පුළුවන්. ගම්‍යතාව වෙනස සමාන කරන්න පුළුවන්. මේ ඍණ ලකුණත් එක්ක සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකෙන් සමාන ප්‍රතිවිරුද්ධ හින්දා ඇතිවෙච්ච ඍණ ලකුණත් එක්ක සමාන කරන්න පුළුවන් ගම්‍යතාව වෙනස. මම අන්තිමට කිව්ව ටික අහන්න දන්නේ මයික් එක ඔෆ් වෙලා තිබුණා. කොහමද මෙතනදී අන්තිමට එන්නේ? පසු ගම්මිතා අංශුල පසු ගම්මිතාවට එකතු පෙර ගම්මිතාවට එකතුට සමානයි කියලා එනවා. සමීකරණ සුළු කරපුවම මේ විදිහට ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ තියෙනවා උදාහරණ ගණන් දෙකක්. අපි ගණන් දෙක ලබන සතියේ බලමු නේද? අද වෙලා ගිහින් නේද?
අපි ගණන්ද කියන ඊළඟ සති බලමු. ඒත් එක්ක මේ moment of inertia කියන එක ඉවර කරමු ලබන සතියේ. කට්ටිය ඉන්නවද? ඇහෙනවද නේද? එහෙනම් කියන්නද ඊළඟ සති සාකච්ඡා කරමු. අය රිසීව් කරා එන් කරන්න ඕනේ. කරපන් විතර හරි එල්ලි NBT ෆෝල් දෙන්න. ඒක වාසි ඉබ MB 500 විතර ෂේප් එහෙමද? නැත්නම් යනවා දැන් ඒක තමයි. බලමු.